ඊයේ සතියේ අපි අන්තිමට කතා කරලා නැවැත්තුවා කානෝ මැප් එකක් ඕගොල්ලොන්ට මතක ඇති ABC ඉන්පුට් තුනක් තියෙන F කියලා අවුට්පුට් එකක් තියෙන කානෝ මැප් එකක්. මේ කානෝ මැප් එකට data ගත්ත truth table එකේ behaviors මෙන්න මේ වගේ තිබුණේ. මෙන්න මේ වගේ තිබුණ කානෝ මැප් එක මේ truth table එකක්. ඒකේ අවුට්පුට් එකේ තිබුණේ 0 3යි මම ගෲප් එකට ඒකේ ෆොටෝ එකක් දාලා ඇති 0 3යි 1යි 0යි ආයේ 1 3යි මේක තමයි අපි කානෝ මැප් එකෙන් හදමු කියලා කිව්වේ ඊට අමතරව මම තව ඉන්පුට් 4ක කානෝ මැප් එකකුත් ඇඳලා අපි ඒක ගෲප් කරන්න කලින් මේක ගෲප් කරන හැටි ඉගෙන ගමු මොකද අපි ඉන්පුට් 4 එක ගත්තේ මේ ගෲප් කරන හැටි ඉගෙන ගන්නනේ දැන් අද අපි මේ කරන්න යන්නේ group වලින් gate එක නැත්තම් අපේ truth table එක simplify කරගන්න සරල කරගන්න එක මම මේකට ඇඳපු කානෝ මැප් එක ඕගොල්ලන්ට මතක ඇති 8 කානෝ මැප් එකක් මම මේකට ඇඳේ මේ පැත්තට A ගත්තා මේ පැත්තට BC ගත්තා එහෙම වෙන්න ඇති මම පන්ති දෙකටම කරන්න ඇත්තේ මේ පැත්ත 0.1යි මේ පැත්ත 0.0යි 0.1යි 1යි 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 0යි කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට මම මේකට පුරව ගත්තොත් 0යි 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 1යි 0යි 1යි 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 කියලා අවස්ථා ටිකක් ආවා. මේකෙදි මම group 3ක් ගැන කතා කරා මෙන්න මෙහෙම group එකක් එනවා කියලා කිව්වා මේකේ. ඊළඟට මෙන්න මෙහෙම group එකක් එනවා කියලා කිව්වා. ඒ වගේම මෙන්න මෙහෙම group එකක් එනවා කියලා කිව්වා. ඔන්න group 3ක් අපිට ආවා. දැන් මේ group 3 අපි සරල කරන්න යන්නේ. එහෙනම් අද අපේ ඊළඟ පියවර විදිහට මට මතක නැහැ පියවර අංකේ කීයද කියලා. group simplification කාණ්ඩ සරල කිරීම. group එකක් simplify කරනකොට අපි මේ පිළිවෙලට මේක කරන්න උත්සාහ කරමු. මම A කියන group එක රතු පාටින් පෙන්නලා තියෙන group එක සරල කරන්න යන්නේ. මෙන්න සරල කරන විදිය හොඳට මතක තියාගන්න. රතු පාටින් තියෙන group එකේ හොඳට බලන්න එකේ ඉලක්කම් දෙකක් තියෙනවා. එකක් මෙතන අනික මෙතන. මම ඒකත් මෙන්න මේකක් මේකක් එතකොට මේ එකේ අවස්ථා දෙක හැදිලා තියෙන්නේ කොහොමද? මේ එකේ අවස්ථා දෙක හැදිලා තියෙන්නේ මේ පළවෙනි එකේ ඉලක්කම හැදිලා තියෙන්නේ කොහොමද? A වලාගය බිඳුව වෙලා අපි මෙහෙම බලනවනේ A වලාගය බිඳුව වෙලා B1 වෙලා C1 වෙලා. A වලාගය බිඳුව වෙලා B1 වෙලා C1 වෙලා. එහෙනම් මම ලියා ගන්නවා ඒක A වල අගය බිඳුව වෙලා B1 වෙලා C1 වෙලා. A dash B C ඊළඟ එකේ ඉලක්කම කොහොමද හැදිලා තියෙන්නේ A එක වෙලා B එක වෙලා C එක වෙලා A B C දැන් ඔයා කරන්නේ මෙහෙම එකක් මේ ස්ටේට්මන්ට් එකේ වෙනස් වෙලා තියෙන විචල්්‍ය තියෙනවා නම් වෙනස් වෙච්ච වේරියබල් තියෙනවා නම් ඒවා මේකෙන් අයින් කරනවා. බලන්න වෙනස් වෙලාද කියලා A වල අගය බිඳුවේ ඉඳලා එකට වෙනස් වෙලා. A dash A වෙලා බිඳුව එක වෙලා. කපලා අයින් කරනවා. B වෙනස් වෙලාද? නෑ B හැම වෙලේම එකයි. B වෙනස් වෙලා නැති හින්දා B මම ගන්නවා. C වෙනස් වෙලාද? නෑ C වෙනස් වෙලත් නෑ. C මම ගන්නවා. එහෙනම් b.c කියලා ඩොට් එකනේ අපි මේක තියන්නේ එකනේ පදනම් කරගෙන තියෙන්නේ min term නේ ඩොට් එක තියෙනවා b.c ඊළඟට මම ඔය විදිහටම b කියන ප්‍රකාශනයත් ගන්නවා b කියන ප්‍රකාශනය අරගෙන a වල අගය එක වෙලා මේ b වල තියෙන අවස්ථා දෙක මොකද්ද b වලත් අපිට අර වගේම අවස්ථා දෙකක් හම්බ වෙනවනේ මෙන්න මේකයි මෙන්න මේකයි මැද එක කොහොමත් හැම එකටම පොදුයිනේ B1යි මේ B රවුම ඇතුලේ තියෙන්නේ මෙතන තියෙන A එකයි මෙතන තියෙන එකයි
එතකොට පළවෙනි එක හැදිලා තියෙන්නේ A වල අගය 1 වෙලා B වල අගය 0 වෙලා C වල අගය 1 වෙලා. එහෙනම් ඔයාලට ඒක ලියන්න පුළුවන්. A වල අගය 1 වෙලා කියන්නේ A. B වල අගය 0 වෙලා කියලා කියන්නේ B dash. C වල අගය 1 වෙලා කියන්නේ C. දෙවැනි එකේ ඉලක්කම ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ A වල අගය 1 වෙලා B වල අගය 1 වෙලා C 1 වෙලා A B C. දැන් වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? B dash B වෙලා. එතකොට අපිට ඉතුරු වෙනවා මේකෙන් A.C වෙනස් වෙලා නැහැ කියලා. ඊළඟට අපි එනවා C කියන ප්‍රකාශනයට. C කියන ප්‍රකාශනයේ එකේ ඉලක්කම් දෙක හැදිලා තියෙන්නේ කොහොමද? ඔයාලට බැලුවොත් පෙනෙයි මේ C කියන රවුම ඇතුලේ එකේ ඉලක්කම් දෙක හැදිලා තියෙන්නේ. බලන්න මේ එළියේ තියෙන එක ගත්තොත් A වල අගය 1 වෙලා B වල අගය 1 වෙලා C වල අගය 0 වෙලා. මේ මැද තියෙන එකේ ඉලක්කම ඉතින් ABC නේ කොහොමත් 3ම 1 වෙලානේ. දැන් වෙනස් වෙලා තියෙන්නේ C. ඒකෙන් ඉතුරු වෙනවා අපිට A.B. දැන් ඔයාට මේ සරල මේ ගෲප් වලට දාගත්තු ප්‍රකාශන තුනක් මෙහෙම හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රකාශන තුන පදනම් කරගෙන ඔයාට පිළිතුර ගොඩනගන්න පුළුවන් කොහොමද? F සමානයි ඒ නිසා F සමානයි B.C ධන A.C ධන A.B වලට මේක සරල වෙනවා කියලා. මේ තමයි සරල කරපු simplified answer එක. දැන් මේක අපි සාමාන්‍ය විදිහට ලිව්වා නම් min term එකෙන් අපිට ඕක ලියන්න වෙන්නේ කොහමද? A.B.C ධන අපි මේක ලිව්වනේ A.B.C ධන A.B.C dash ධන A.B.C. මේක තමයි අපිට එන SOP ප්‍රකාශනය ඔය සත්‍යතා ලේඛනයට. ඒක දිග වැඩිනේ. දැන් අපිට සරල කරපු පිළිතුරක් හම්බ වෙලා තියෙනවා. සරල කරපු simplified answer එකක් හම්බ වෙලා තියෙනවා. මේ simplified answer එකෙන් අපි ගේට් එක හැදුවොත් ඔන්න බලන්න A B කියලා එකක් තියෙනවා මේකේ A.B ඒක එනවා A.C කියලා එකක් එනවා ඒක එනවා B.C කියලා එකක් එනවා B.C කියලා එකක් එනවා බලන්න කලින් ඇඳපු සර්කිට් එකට වඩා මේක කොච්චර චූටිද කියලා. එහෙනම් මේ ගේට් පරිපත සරල කරනකොට ගේට් සර්කිට් සිම්ප්ලිෆිකේෂන් වලින් අපිට ගේට් එකකට යන වියදම අඩු වෙනවා, ගේට් එකේ තියෙන සංකීර්ණභාවය අඩු වෙනවා, ගේට් එක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ වගේ වාසි ගොඩක් අපිට ගේට් සරල කරාම සිම්ප්ලිෆයි කරාම දැක ගන්න පුළුවන්. ඒකින්ද අපි ගේට් එකක් මොනවා හරි ප්‍රැක්ටිකල් සිටුේෂන් එකකට ගේට් එකක් ඩිසයින් කරාම ඒ ගේට් එක සරල කරන්න උත්සාහ කරන්න ඕන. ඒතර අපි ගිය සතියේ කතා කරපු විදිහට ඉන්පුට් දෙකක් වගේ තිබ්බනම් අපිට ඒක ට්‍රූත් ටේබල් එකකින් කරන්න තිබුණා. ඉන්පුට් දාගන්න දෙකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔන්න අපිට කානෝ මැප් එකක් පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඔන්න කානෝ මැප් එකකින් අපේ ඊළඟ ස්ටෙප් එක තමයි group simplification. right අපි බලමු ඉන්පුට් හතරක් තියෙන ට්‍රූත් ටේබල් එකක් කානෝ එකකින් සිම්ප්ලිෆයි කරන්න පුළුවන්ද කියලා. මෙන්න අපේ ඉන්පුට් හතරක ට්‍රූත් ටේබල් එක. column A, B, C, D and F.
0 0 0 0 0 0 0 0 1 1 1 1 1 1 1 1 0 0 0 0 1 1 1 1 0 0 0 0 1 1 1 1 ඊළඟට C කොලම් එක හැදෙන්නේ 0 0 1 1 0 0 1 1 0 0 1 1 0 0 1 1 column D 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1 0 1 output column එක මම මෙහෙම combination එකක් ගන්නවා 0 0 1 1 කොහොම ආවද කියන්න අපි දන්නේ නැහැ මේ output එක හරි අපි output එක ගැන දන්නේ නැහැ ඒකනේ අපිට දැන් මේකට circuit එකක් අදින්න SOPPOS ඕන වෙන්නේ ඊට පස්සේ එකේ ඉලක්කම් මං දාන්නම් 6ක් 1 ඊළඟට 0 0 0 1 1 මෙන්න මෙහෙම තමයි අපේ truth table එක දීලා තියෙන්නේ. නැත්නම් අපිට ඇඳුන truth table එක මේක. දැන් simplify කරන්න කියනවා. දැන් කොහොමද අපි simplify කරන්නේ? එහෙනම් මම මේකට කානෝ එක අඳිනවා. මේක දැන් input 4ක එකක් නේ. එතකොට කොටු 16ක් තියෙන්න ඕන. අන්න කොටු 16 කානෝ map එක. මේ පැත්ත AB මේ පැත්ත CD බිඳුවයි 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 1යි 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 බිඳුව මේක බිඳුව දාන්න ඕන ග්‍රේ කෝඩ් වලට අනුකූලවමයි බිඳුවයි 1යි 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 බිඳුව දැන් අපි මේක පුරව ගමු පළවෙනි එක මෙතනට බිඳුවයි 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 එකයි බිඳුව කියන්නේ මේක ඊළඟට මේක ඊළඟට බිඳුවයි එකේ ඉලක්කම් 6ක් නේ 1යි 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 අවස්ථා ටික එහෙමයි එන්නේ ඊළඟට තව එකේ ඉලක්කම් 1යි 1යි බිඳුවයි 1යි බිඳුව කියන්නේ මේක ඊළඟට මේක ඊළඟ එක බිඳුව ඊළඟට බිඳුව ඊළඟට බිඳුව 1යි 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 බිඳුව කියන්නේ මේක 1යි 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 කියන්නේ මේක ඔන්න ඔය විදිහට තමයි මේ කානෝ මැප් එකේ group ටික ආවේ දැන් එකේ ඉලක්කම් ටික ආවේ දැන් අපි මේක group කරන්න ඕන මේක group කරද්දී අපි පුළුවන් තරම් ලොකු ගොඩවල් අල්ලගන්න බලන්න ඕන. මට පේනවා මෙන්න මේ හතරම එකට තියෙනවා කියලා. මම ඒ group එකට කියන්නම් A කියලා. ඊළඟට මට පේනවා 8ක් නැහැනේ. අපි ගන්න දෙකේ බල වලින් 16 8 4 2 1. ওই ගොඩවල් වලින් තමයි group වෙන්න ඕනේ මේක. binary නේ pattern එක. දැන් 8ක් නෑ එක ළඟ. 4 ගොඩවල්ම තමයි තියෙන්නේ. ඒකෙන් තමයි දෙවනි group එක මෙන්න මේ හතරෙන් හදා ගන්නවා මේ තියෙන්නේ. grouping හරියට බලන්න. මේ තමයි B. මන් තුන්වෙනි group එක මෙන්න මේ ටිකෙන් හදා ගන්නවා. මේ තමයි C. තව එකේ ඉලක්කම් ඉතුරුයි. මම එහෙනම් ඊළඟ group එක මෙන්න මෙහෙම හදා ගන්නවා. මේ තමයි D. තව එකේ ඉලක්කම් ඉතුරුයි. එහෙනම් මං A group එක මෙන්න මෙහෙම group කරගන්නවා ඒ තමයි E
දැන් කොහෙවත් අතෑරිලා නැහැනේ. කොහෙවත් අතෑරලා නැහැ. ඔක්කොම එක ඉලක්කම් අපි ගෲප් කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් අපි සුළු කරන්න පටන් ගමු. සිම්ප්ලිෆිකේෂන්. ඔන්න සිම්ප්ලිෆිකේෂන් process එක. සරල කිරීම. 1 රතු පාට ගෲප් එකෙන් පටන් ගන්නම්. 1 නෙමෙයි මොකද්ද? A. බලන්න A එකේ එක ඉලක්කම් 4ක් තියෙනවා උඩ ඉඳලා පාදට. බලන්න මේ වෙලාවල් ටික A බිඳුවයි B බිඳුවයි C එකයි D බිඳුවයි. A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. A එකයි B එකයි C එකයි D බිඳුවයි. A එකයි B බිඳුවයි C එකයි D බිඳුවයි. එහෙනම් අපි මේ ටික ලියා ගමු. A බිඳුවයි B බිඳුවයි C එකයි D බිඳුවයි. ඊළඟ එක A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. ඊළඟ එක මේ තුන්වෙනි එක A එකයි B එකයි A එකයි B එකයි C එකයි D බිඳුවයි. ඊට පස්සේ A එකයි B බිඳුවයි C එකයි D බිඳුවයි. දැන් බලන්න මේ ස්ටේට්මන්ට් එකේ A කියන එක A වල ඉඳලා A dash වලට මාරු වෙලා තියෙනවා. වෙනස් වෙච්ච එකක් A කියන්නේ. අපි ඒක ගන්නෙ නැහැ. B කියන එක B dash B වෙනස් වෙලා තියෙනවා. B වෙනස් වෙලා මේ හතරේ. හැබැයි C ඒ වගේම D dash කියන දෙන්න. C සහ D dash කියන දෙන්න. මේක ඇතුලේ නියතව තියෙනවා. වෙනස් නොවි තියෙනවා. එහෙනම් C.D dash කියලා එකක් අපිට හම්බ වෙනවා. ඊළඟට මම එනවා B කියන ප්‍රකාශනයට. B ස්ටේට්මන්ට් එක හදාගන්න වෙනවා. B කියන්නේ මේ නිල් පාට කොටුව. ඔන්න නිල් පාට කොටුව මම සිම්ප්ලිෆයි කරනවා. බලන්න නිල් පාට කොටුව ඇතුලේ එක ඉලක්කම් 4ක් තියෙනවා. මේ මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. පළවෙනි එක ඉලක්කම හැදිලා තියෙන මෙතන තියෙන එක ඉලක්කම කොහමද? බලන්න හැදිලා තියෙන හැටි. A බිඳුවයි B බිඳුවයි C එකයි D එකයි. එහෙනම් අපි A බිඳුවයි B බිඳුවයි C එකයි D එකයි කියලා ලියා ගන්නවා. ඊට ඉස්සරහා තියෙන එක A බිඳුවයි B බිඳුවයි C එකයි D බිඳුවයි. A බිඳුවයි B බිඳුවයි C එකයි D බිඳුවයි කියලා ලියා ගන්නවා. ඊළඟ එක මේ යට පළවෙනි එක A බිඳුවයි B එකයි C එකයි D එකයි. A බිඳුවයි B එකයි C එකයි D එකයි. ඒකේ අන්තිම එකේ ඉලක්කම A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. දැන් මේකේ බලන්න A dash හැම එකේම A dash මයි වෙනස් වෙලා නැහැ. B dash ඒක B විදිහට වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේ B dash අපි කපලා දානවා. C මුළු ප්‍රකාශනය ඇතුළෙම වෙනස් වෙලා නැහැ. D එක D dash වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙලා. නැ ඒකේ ඉතුරු වෙනවා අපිට A dash C කියන දෙන්න. ඊළඟට මම එනවා C කියන ප්‍රකාශනයට. C කියන ප්‍රකාශනය හැදිලා තියෙන්නේ කොහමද? මේ කොළ පාට කොටුව ඇතුලේ තියෙන එකේ ඉලක්කම් ටික. A බිඳුවයි B එකයි C එකයි D එකයි. A බිඳුවයි B එකයි C එකයි D එකයි. A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. A බිඳුවයි B එකයි C එකයි D බිඳුවයි. ඊළඟ එක A එකයි B එකයි C එකයි D එකයි. A එකයි B එකයි C එකයි D එකයි. අන්තිම එක A එකයි B එකයි C එකයි D බිඳුවයි. A එකයි B එකයි C එකයි D බිඳුවයි. මේකේ
A dash වෙනස් වෙලා කපලා අයින් කරනවා. B වෙනස් වෙලා නැහැ හතරෙම එක වගේ B. C වෙනස් වෙලා නැහැ හතරෙම එක වගේ D. D වෙනස් වෙලා D dash වෙලා ඒක කපලා අයින් කරනවා. ඒක ඉතුරු වෙනවා B.C. තව ඉවර නැහැ. ඊළඟට අපිට හම්බ වෙනවා D කියලා රවුමක්. D කියලා ගෲප් එකක්. මේ D ගෲප් එකේ එක ඉලක්කම් දෙකක් තියෙනවා. A බිඳුවයි B එකයි C බිඳුවයි D එක වෙලාව. C බිඳුවයි D එක වෙලාව. ඒ වගේම දෙවැනි එකේ ඉලක්කම A බිඳුවයි B එකයි C එකයි D එකයි. A බිඳුවයි B එකයි C එකයි D එකයි. දැන් A dash මේ ප්‍රකාශය ඇතුලේ වෙනස් වෙලා නැහැ. B මේක ඇතුලේ වෙනස් වෙලා නැහැ. C මේක ඇතුලේ වෙනස් වෙලා කපලා දානවා. D වෙනස් වෙලා නැහැ. එහෙම ලියනවා. තවත් එකක් ඉතුරු වෙන්නේ. ඒ තමයි E කියන ගෲප් එක. මේකේ ඉලක්කම් දෙක A එකයි B බිඳුවයි උඩින් C බිඳුවයි D බිඳුවයි. ඊළඟට A එකයි B බිඳුවයි C බිඳුවයි D එකයි. දැන් මේකේ A වෙනස් වෙලා නැහැ. B dash වෙනස් වෙලා නැහැ. C dash වෙනස් වෙලා නැහැ. හැබැයි D dash වෙනස් වෙලා. වෙනස් නොවිච්ච ටික අපි ගන්නවා. දැන් අපිට උත්තර හතරක් ඇවිල්ලා තියෙනවා. මෙයයි හතර නෙමෙයි පහක්. මෙයයි මේ ආපු උත්තර පහ එක දිගට ලියා ගන්නවා. C.D dash දාන A dash dot C දාන B dot C දාන A dash B D දාන A dot B dash dot C dash. මේ තමයි අපේ F වලට උත්තරේ. මේක අපිට F සමානයි කියලා දාගන්න වෙනවා. F සමානයි ඔන්න සරල කරපු උත්තරේ. අපි බලමු K-map use කරලා සර්කිට් එකක් සිම්ප්ලිෆයි කරන්නේ කොහොමද කියලා ඉන්පුට් තුනක. දැන් මේ දීලා තියෙන සර්කිට් එක දිහා බලන්න. ඒකේ තියෙනවා OR දෙකක්. ඊළඟට AND එකක්. ප්‍රශ්න හතරක් තියෙනවා. එක give the complete truth table for the given circuit. මේ සර්කිට් එකට සුදුසු පරිපත් මේ සත්‍යතා ලේඛනය ගොඩනගන්න ඕන. ඒ පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි එක using K-map derive a simplified sum of product expression for the output Z. මේ Z සඳහා K-map එකෙන් හදන්නලු SOP නැත්නම් min term එක පාවිච්චි කරලා එක පදනම් කරගෙන කානෝ map එක සුළු කරලා උත්තරයක් හදා ගන්නලු. දෙවෙනියට කියනවා C using a K-map derive a simplified product of some expression for the output Z. මේ Z සඳහා POS ප්‍රකාශනයක් ඒ කියන්නේ බිඳුව පදනම් කරගෙන ඔයා කානෝ map එක සුළු කරන්නත් ඕන. අන්තිමට අහනවා of the two expression SOP and POS you obtain in B and C, which one is better to implement a more simplified logic circuit than the given logic circuit above? ඒ කියන්නේ ඔයා SOP වලිනුයි POS වලිනුයි දෙකෙන්ම සුළු කරගත්තට පස්සේ එන උත්තර දෙකෙන් හොඳම ඉෆෙක්ටිව් හොඳටම සිම්පල් වෙලා තියෙන සර්කිට් එක SOP එකද POS එකද කියලා අහනවා. අපි මේක හදලා බලමු. right මේ question එක මෙහෙමයි අපි හදන්නේ. ඉස්සෙල්ලාම අපිට truth table එකක් හදා ගන්න වෙනවනේ මේකට. දැන් ඒ සර්කිට් එකේ ABC input තුනක් තියෙනවා.
ඒක හැදිලා තියෙන්නේ A plus B එකකිනුයි නේද? බලන්න හොඳට A plus B එකකිනුයි ඊට පස්සේ B plus C එකකිනුයි ඊට පස්සේ ආයි C එකකිනුයි. එතකොට Z වලට එන උත්තරේ තමයි ඒකේ A plus B ඊළඟට dot B plus C I dot C කියලා එකක් තමයි ඔයාලට එන්නේ. A අපි කොලම් ටික ගත්තොත් A B C A plus B B plus C A plus B dot B plus C dot C මෙන්න මේ කොලම් ටිකෙන් තමයි මේකේ ට්‍රූත් ටේබල් එක අපිට අඳින්න වෙන්නේ. බිඳුවයි 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 එකයි 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 බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි එකයි මෙහෙම A plus B AB දෙකෙන් බිඳුවයි බිඳුවයි එකයි 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 B plus C BC දෙකෙන් බිඳුවයි එකයි 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 බිඳුවයි එකයි 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 ඊට පස්සේ මේ අන්තිම කොලම් තුනේ බිඳුවයි මෙතනත් බිඳුවයි ඊළඟ එකත් බිඳුවයි ඊළඟ එක එකයි ඊළඟ එක බිඳුවයි ඊළඟ එක එකයි ඊළඟ එක බිඳුවයි ඊළඟ එක එකයි එකේ ඉලක්කම් 3යි එන්නේ ඒ ට්‍රූත් ටේබල් එකේ. දැන් මේකට තමයි SOP POS කානෝ මැප් දෙකක් ඇඳලා උත්තර හදාගන්න කියලා කියන්නේ. මෙන්න මගේ පළවෙනි කානෝ මැප් එක. දැන් මම මේක දාගන්නවා බිඳුවයි 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 එකයි බිඳුවයි එකයි බිඳුවයි එක මෙන්න මෙහෙමයි ඒක එකේ ඉලක්කම් තුන එන්නේ. දැන් එහෙම ගත්තාම මේක එකේ ඉලක්කම් අපිට ගෲප් කරන්න පුළුවන් මේ දෙක එක ගෲප් එකක් විදිහට A මේ දෙක එක ගෲප් එකක් විදිහට B හරි දැන් මේ B දෙකට අපි උත්තර දෙකක් හදාගමු A කියන එක කොහොමද හැදිලා තියෙන්නේ A කියන රවුම හැදිලා තියෙන්නේ A බිඳුවයි B එකයි C එකෙන් A බිඳුවයි B එකයි C එකෙන් ඒ වගේම A එකයි B එකයි C එකෙන් ඒ වෙනස් වෙලා හින්දා අපි මේකෙන් ගන්නවා BC කියන දෙක. ඊළඟට B කියන එක අපි හැදුවොත් B කියන රවුම හැදිලා තියෙන්නේ A එකයි B බිඳුවයි C එකෙන් A එකයි B බිඳුවයි C එකෙන් ඒ වගේම A එකයි B එකයි C එකෙන් A එකයි B එකයි C එකෙන්. ඒතර ඒකේ B වෙනස් වෙලා තියෙන හින්දා අපි AC දෙන්නව ගන්නවා. දැන් මෙහෙම බැලුවාම ඔයාට මේකේ උත්තරේ හදාගන්න පුළුවන් මේකේ උත්තරේ හදාගන්න පුළුවන් B.C plus A.C. ඇත්තටම C කියන එක පොදු හින්දා ඔයාලට මේක ලියන්න පුළුවන් නම් B plus A දෙකටම පොදුයි C. මේ උත්තර දෙකම හරි. මේ අපි SOP වලින් සුළු කරපු එක. අපිට මේක POS වලින් සුළු කරන්න පුළුවන්.
A BC බිඳුවයි 1යි බිඳුවයි 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 1යි 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 බිඳුවයි ඒ පිළිවෙලටම තමයි පුරව ගන්න ඕනේ. ඒවැ මොනවත් වෙනසක් නැහැ. දැන් මේකේ මට බලපු ගමන් පේනවා මෙන්න මෙහෙම ගෲප් එකක් තියෙනවා කියලා. මෙන්න මේ දෙකයි එකතු වෙලා හැදෙන හතරේ ගෲප් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ දෙන්න එකතු වෙලා හැදෙන ගෲප් එකකුත් තියෙනවා. දැන් බලමු. ඒකට අපි B කියලා රීනේම් කරගමු. දැන් A කියන එක ඒ හැදිලා තියෙන්නේ අවස්ථා හතරකින්. දැන් මේකෙදි වැඩේ තියෙන්නේ බිඳුවනේ පදනම් කරගෙන තියෙන්නේ. එතකොට මේ SOP වල අනිත් පැත්ත, එකේ අනිත් පැත්ත බිඳුව කියන්නේ. දැන් අපි දන්නවා බිඳුව හැදෙන්නේ කොහොමද? A ධන B ධන C පළවෙනි බිඳුව මෙතන. මම මෙතන ගැන කතා කරන්නේ. A බිඳුවයි B බිඳුවයි C බිඳුවයි. ඊට යට එක A එකයි B බිඳුවයි C බිඳුවයි. ඊට පස්සේ මේ අනිත් පැත්තේ ඒවා A බිඳුවයි B එකයි C බිඳුවයි. C වලගේ බිඳුව තියෙන්නේ ඒකේ අන්තිමට. ඒ කියන්නේ ඊළඟට right අන්තිම බිඳුව විදිහට ගත්තොත් A එකයි B එකයි C බිඳුව. A එකයි 1 dash B එකයි dash C බිඳුව. දැන් මේක වෙනස් වෙච්ච ඒවා ගන්නවා. ඒවා අයින් කරනවා. එතකොට A වෙනස් වෙලා. ඒකෙන්ද අපි A අයින් කරනවා. B වෙනස් වෙලා B dash වෙලා. ඒ කියන්නේ වෙනස් වෙලා. හැබැයි C වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේකෙන් ඔයාලට හැදෙනවා උත්තරයක් C. ඊළඟට B කියන සර්කල් එක ගත්තොත් B කියන ගෲප් එක ගත්තොත් ඒකෙන් මොකද හැදෙන්නේ? ඒකෙන් හැදෙනවා A බිඳුවයි B බිඳුවයි C බිඳුවයි A බිඳුවයි B බිඳුවයි C බිඳුවයි කියලා එකක්. ඒ වගේම A බිඳුවයි B බිඳුවයි C එකයි කියලා එකක්. A බිඳුවයි B බිඳුවයි C එකයි කියලා එකක්. C වෙනස් වෙලා හින්දා කපලා දැම්මම මේකේ ඉතුරු වෙන්නේ A ධන B. එතකොට අපි මේක SOP විදිහට නෙමෙයිනේ හදාගෙන යන්නේ POS විදිහටනේ. එහෙනම් මෙතන A ධන B C තියෙනවනේ .C කියලා උත්තරයක් තමයි මේකෙත් හැදෙන්නේ. C එකයි A ධන B එකයි ඩොට් වෙනවා. මුලට C දැම්මත් කමන්නේ. C dot A ධන B. මේක තමයි උත්තරේ. දැන් කලින් ආපු එකම නේද ඔය තියෙන්නේ. මම මේකේ C පොදු හින්දා C එළියට ගත්තා. C පොදුයි නේද දෙකේම. ඒ හින්දා දැන් ඕගොල්ලෝ ඊළඟට අපි කතා කරන බූලියානු බීජගණිතය ගැන කතා කරනකොට මේ C කියන පදේ එළියට එන්නේ ඇයි කියන එක ගැන තව ටිකක් පැහැදිලි වෙයි. නමුත් දැන් බැලූ බැලමට මේකේ C පොදුයිනේ. C කියන එක පොදු හින්දා අපිට මේ C.C එක එළියට ගන්න පුළුවන් මේ විදිහට. එතකොට B ධන A.C මෙතනත් ඒක තමයි හැදිලා තියෙන්නේ. ඔතනදී AB කියන පද මාරු වුණා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. A ධන B වුණත් B ධන A වුණත් C.A ධන B වුණත් B ධන A.C වුණත් මේ උත්තර දෙක හැම අතින්ම සමානයි. හැබැයි එහෙම කිව්වා කියලා ඔයා මතක තියාගන්න එපා SOP එක සමානයි POS එකට කියන එක වැරදි. මේක මෙහෙම කියන්න බෑ. හැබැයි ඔයාට ඕක කියන්න පුළුවන් ඊට වඩා ඉෆෙක්ටිව් ඊට වඩා සාර්ථක විදිහක් තියෙනවා. ඒක තමයි
සාමාන්‍යයෙන් අපි ඕක කියද්දි කියන්නේ F වල SOP එක F වල POS එකට සමාන වෙන්න ඕන. ඒක සමානයි F වල POS එකට. හැබැයි SOP ස්ටේට්මන්ට් එක POS එකට නිකන් බැලූ බැලමට සමාන නැහැ. නැති වෙන්න පුළුවන්. දැන් මේකේ නම් එකම උත්තරය ආවා. එන්න නැතිව ඕන තරම් තියෙනවා. හරි. අමතරව මම තව මෙහෙම දෙයක් කතා කරනවා. දැන් මේ අපිට ආපු උත්තරේ දැන් මේ ප්‍රශ්නේ අහන අන්තිම කොටසේ අහන තව එකක් තියෙනවනේ. කෝකද හොඳම? දැන් මේකේ අපිට එකපාරම SOP වලින් ආපු උත්තරේ තමයි මේ උඩ තියෙන එක. ඊළඟ එක මම අර සමානයි කියලා පෙන්නන්න ඒකත් තරකම තමයි කියලා පෙන්නන්නනේ මම එහෙම කරගත්තේ. ඒ කියන්නේ ඇත්තටම අපිට ආවේ මේක. එතකොට අපිට දැන් උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් මේ උත්තරේ අනික මේ උත්තරේ. මේ දෙක බැලුවොත් කෝකද ඉෆෙක්ටිව්? මේ දෙක බැලුවොත් කෝකද ඉෆෙක්ටිව්? ඒකනේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ. එහෙම වුණොත් අපි මේ දෙකට සර්කිට් දෙකක් ඇඳහම කොයි වගේද පේන්නේ කියලා බලන්නකෝ. පළවෙනි එකේ කියනවා A.C එකයි B.C එකයි. A C ඒ දෙක ඩොට් වෙන්න ඕන. ඒ මේක. ඊට පස්සේ BC B C ABC මෙන්න මේ දෙක OR එකකින් එළියට යන්න ඕන. දැන් මෙතන අපිට ඕන වෙනවා ගේට් කීයක්ද? මෙතනට ඕන වෙනවා AND එකක්, මෙතනට ඕන වෙනවා AND එකක්, මෙතනට ඕන වෙනවා OR එකක්. ගේට් තුනයි. අනික A ධන B C එකත් එක්ක ඩොට් වෙනවා. ගේට් OR එකයි එක AND එකයි. දැන් හොඳටම සිම්ප්ලිෆයි වෙලා තියෙන්නේ SOP එකෙන්ද POS එකෙන්ද? POS එකෙන්. දැන් ට්‍රූත් ටේබල් එකේ එක ඉලක්කම් අඩුවෙන් තිබ්බා කියලා SOP එකම තමයි හොඳ කියලා අපිට කියන්න බෑ. තේරුණා නේද? බිඳුව පදනම් කරගෙන අපි ඕක හැදුවොත් අපිට ගොඩක් සාර්ථක උත්තරයක් එන්නේ POS කානෝ මැප් එකෙන්. ඒකින්ද අපේ අන්තිම උත්තරයට අපිට ඒක ලියලා තියන්න පුළුවන්. SOP statement is better than POS statement is better than SOP. POS මගින් ලබාගත් පිළිතුර SOP පිළිතුරට වඩාත් කාර්යක්ෂම වේ කියලා අපිට කියලා තියන්න පුළුවන්. තේරුණා නේද? ඔය විදිහට තමයි කානෝ මැප් එකක් පාවිච්චි කරලා අපිට ගේට් එකක් සිම්ප්ලිෆයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕන දෙයක් තමයි කානෝ මැප් එකෙන් අපිට ගේට් සර්කිට් එක චූටි කරගන්න පුළුවන්. දැන් ඔය අපි ඔය කතා කරේ අන්තිමට විභාගෙට ගිය අවුරුද්දේ ඇවිල්ලා තිබ්බ ප්‍රශ්නේ. එතකොට එයා සර්කිට් එකක් දීලා මේ සර්කිට් එක සිම්ප්ලිෆයි කරාම කෝකෙන්ද හොඳටම සිම්ප්ලිෆයි වෙන්නේ කියලා අහනවා. තේරුණාද? SOP ද POS ද හොඳටම සිම්ප්ලිෆයි වෙන්නේ කියලා අහනවා. right. දැන් මේකෙදි අපිට SOP ත් හදලා බලන්න වෙනවා POS හදලා බලන්න වෙනවා. මොකද SOP වලින් සිම්ප්ලිෆයි වෙලා නැවතුණා මේ හරියේ. POS වලින් තමයි ඊටත් වඩා සිම්ප්ලිෆයි වුනේ. දැන් ඔයාට මතක ඇති මම ඒක හදාගෙන යනකොට තව concept එකක් කිව්වා. මොකක්ද ඒ තව concept එක? මේකේ C common හින්දා මං B + C ඇතුලේ තියලා මේ C එක එළියට ගත්තා. දැන් අපි කෝකෙන් හැදුවත් ඇවිල්ලා තියෙන එකම උත්තරේනේ. එහෙම උනේ මේ ආපු ආන්සර් එකට මම ලෝ එකක් ඇප්ලයි කරා. ඒ තමයි බූලියන්ස් ලෝ කියලා කියන්නේ. බූලියන් ලෝ කියලා කියන ලෝ එකක් මම මේකට ඇප්ලයි කරා. බූලියානු බීජගණිතයේ නීති තියෙනවා.
බූලියන් ඇල්ජෙබ්‍රික් වල රූල්ස් තියෙනවා. ඒ රූල්ස් වලට අනුව තමයි ඔය කානෝ මැප් උනත් හදලා තියෙන්නේ. අපිට හිතන්නේ කානෝ මැප් එක මේ නිකන් රටා වලින් රූපයක් බලලා රවුම් කරගත්තාම උත්තරයක් හැදිලා යනවා කියලා. හැබැයි කානෝ මැප් එක ඩිසයින් කරද්දී ඔය ග්‍රේ කෝඩ්, පැටර්න් අයිඩෙන්ටිෆිකේෂන් ඔය හැම එකක්ම පදනම් කරගෙන තියෙන්නේ බූලියානු බීජගණිතේ නැත්නම් මේ බූලියන් ඇල්ජෙබ්‍රා වල තියෙන නීති ලෝස් ටික. එතකොට අපි දැන් අපේ ඊළඟ සිම්ප්ලිෆිකේෂන් මෙතඩ් එක විදියට ඉගෙන ගන්න යන්නේ law of boolean algebra බූලියානු බීජගණිතයේ නීති. ඒ කියන්නේ ගේට් සරල කරන්න පුළුවන් තුන්වෙනි විදිහ අපි මේ කතා කරන. බූලියානු මොනවාද අපි කියන්නේ බූලියන් law නැත්නම් බූලියානු නීති භාවිත කර පරිපත සරල කිරීම. දැන් මේකෙදී මේ බූලියානු බීජගණිතයේ තියෙන නීති ටික මොනවද කියලා අපි ඉගෙන ගන්න ඕන. බූලියානු බීජගණිතයට සම්බන්ධ නීති කීපයක්ම තියෙනවා. ඒ නීති ටික උපයෝගී කරගෙන දැන් අර මම එකක් කරේ. මොකද්ද මම කරේ? a.b තිබ්බා a.c තිබුණා a.c තිබුණා ඊට පස්සේ a++ c නේද ඩොට් මැද තිබ්බේ a+c තිබුණා .b+c තිබුණා. එතකොට මේ ඩොට්ද ප්ලස්ද මට මතක නැහැ කොහොම හරි +c එක කොමන් කරනවා a.b ඉතුරු වෙනවා +c කොමන්. දැන් මේ තමයි නීතිය. අපි මේ විදිහට මේවා කරන්න නීති ගැන ඉගෙන ගන්නවා. a.a කියලා ස්ටේට්මන්ට් එකක් ආවොත් නීතියක් තියෙනවා මේක ගැන කියන්න. මේකේ උත්තරේ බිඳුවයි. ඉතින් ඒ වගේ අපි මේ නීති ටික ඉගෙන ගමු. එතකොට අපිට ආරම්මණන් ඇඳ ඉන්න ඕන නැහැ. කෙලින්ම ස්ටේට්මන්ට් එක දිහා බැලුවා සිම්ප්ලිෆයි කරගෙන ගියා. මම දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ බූලියන්ස් ලෝ මොනවද කියලා. 1 2 3 දාලා අපිට ලියා ගන්න පුළුවන් මේවා. එතකොට මේ ලෝ ඇත්තටම ජෝර්ජ් බූල් ඉන්ට්‍රොඩියුස් කරලා දීපු ලෝස් ජෝර්ජ් බූල්ගේ concept තමයි මේවා. එතකොට මේ ලෝස් වලින් අපිට ඕනම ස්ටේට්මන්ට් එකක් සෑහෙන්න සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. හොඳටම සිම්ප්ලිෆයි වෙන්නේ ගේට් සර්කිට් එකක් මේ ලෝ වලින් සිම්ප්ලිෆයි කරොත් තමයි. ඉතින් එක්සෑම් එකට අපි ලෝ වලින් සිම්ප්ලිෆයි කරද්දී ලෝ එකේ නමත් ලියලා තමයි සිම්ප්ලිෆයි කරන්න ඕන. මෙන්න මේක හින්දා තමයි මෙහෙම උනේ කියන එක අපි කියන්න ඕන. දැන් මේ ලෝස් ගැන කතා කරනකොට මේ හැම ලෝ එකක්ම මේ and කියන ෆෝම් එකයි ඊට පස්සේ o කියන ෆෝම් එකයි දෙකම පදනම් කරගෙන තමයි හදලා තියෙන්නේ. law of boolean algebra. බූලියානු බීජගණිතයේ නීති. දැන් මොනවාද මේ නීති? අපි එක නීතියක් ගැන කතා කරනවා. මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් අනන්‍යතාවය පිළිබඳ නීතිය. identity law එක. identity law. මේ identity law එක සාමාන්‍යයෙන් හැදෙන්නේ ඒ කියන්නේ identity law එක සාමාන්‍යයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිකන් 1.a identity law එක අපිට represent කරන්න පුළුවන් a කියන්නේ aම තමයි. ඒ වගේම a dash කියන්නේ a dash වලටම තමයි. a dash වලට. එතකොට a plus b කියන්නේ a plus b වලටම තමයි. වගේ එකක් තමයි එතනදී එන්නේ. අපි සිම්ප්ලිෆයි කරනකොට බලමු කොහොමද ඒව ඇප්ලයි වෙන්නේ කියලා. ඊළඟට තව ලෝ එකක් තියෙනවා
අපි ඒකට කියනවා commutative. commutative law එක. මොකද්ද මේ commutative law එක කියලා කියන්නේ? ඔය commutative law එකට සිංහලෙන් කියන්නේ න්‍යාදේශ න්‍යාය. ඒකෙදි කියන්නේ a.b සමානයිලු b.a. a plus b උනත් සමාන වෙන්න පුළුවන්ලු b plus a ට. ඒ කියන්නේ ab මාරු වුණාට කමක් නැහැ වගේ දෙයක් තමයි එතනින් කියන්නේ. අර කලින් අපිට ආපු උත්තරේ එහෙම තිබුණානේ. එහෙම මාරු වුණා කියලා ඒකේ ලොකු වෙනසක් නැහැ, ඒව සමානයි. ඊළඟට අපිට තව ලෝ එකක් ගැන කතා කරන්න පුළුවන්. අපි ඒ ලෝ එකට කියනවා distributive law. විඝටන න්‍යාය. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් distributive. distributive law එක. distributive law එකේ අපි දෙයක් apply කරලා බලුවා ඉස්සෙල්ලා. a dot b ධන a dot c වගේ තිබ්බොත් මේකේ a common කියලා අපිට ඔක දෙපැත්තටම කරන්න පුළුවන්. a common කියලා a dot b plus c ලියන්න පුළුවන් මෙහෙම. ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන් ඉතින්. a dot b plus c තිබුණොත් a dot b a dot c කියලාත් ගන්න පුළුවන්. ඔක o form එකෙන් තිබ්බත් n form එකෙන් තිබ්බත් කොහොමත් distributive law එක apply කරාම අපිට ඒ විදිහට කරගන්න පුළුවන්. එතකොට මෙතන a plus වෙනවා, මේක b dot c වෙනවා. ඒකට ඒවට අපි කියන්නේ distributive. ඊළඟට තව law එකක් තමයි associative law. අපි ඒකට කියනවා සංඝටන නීතිය කියලා. ඒකත් ඔය ABC පදනම් වෙලා තියෙන එකක්. ඒක අපි ගේට් වල මුලදිම ඉගෙන ගත්තා. සංඝටන. associative law එක. එතකොට මේ associative law එකේදී කියන්නේ a dot b dot c මෙහෙම තිබුණොත්. දැන් කලින් අපි plus එකයි dot එකයි කලවමේ තිබ්බොත් තමයි distributive දාන්නේ. එකම જાතියෙන් තිබුණොත් මේක සමාන වෙනවා a dot b dot c ට input තුනක or එකක and එකකට. මේක or form එකෙන් තිබුණොත් මේක සමාන වෙනවා a plus b plus c ට. අන්න ඔය විදිහට associative law එක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි තව law එකක් ගැන බැලුවොත් associative කියන්නේ සංඝටන න්‍යාය. තව law එකක් ගැන අපි බැලුවොත් තව අපි කතා කරන law එකක් තියෙනවා complementary law අනුපූරක නීතිය. complementary law එකේදී කියන්නේ a dot a dash සමානයි බිඳුවයි. ඒ වගේම a plus a dash උනොත් එක වෙනවා කියලා කියනවා. ඒ එක්කම තව මේකත් එක්කම සම්බන්ධ එකක් තමයි law එක මේ මොකක්ද ඒකට කියන්නේ මේ අන්තර්ඡේදන intersection law. intersection law
මේ ඉන්ටර්සෙක්ෂන් ලෝ එකේදී දැන් අර මතකද අපි අර A dash උනහම කපලා දැම්මේ කානෝ මැප් වල ඒවට තමයි මේ ලෝ වලින් තමයි ඒවා හැදිලා තියෙන්නේ. ඉන්ටර්සෙක්ෂන් එකේදී වෙන්නේ A.1 සමාන වෙනවා A වලට කියලා කියනවා. ඒ වගේම A.0 සමාන වෙනවා කියලා කියනවා 0 වලට. ඒක AND වලටමයි කියලා තියෙන්නේ. 7 වෙනි එකේදී කියනවා යූනියන් ලෝ එක. ඒ කියන්නේ ඒකාබද්ධ නීතිය වගේ අදහසක් එතනට ගන්න වෙන සිංහල වචන යූනියන් ලෝ එක. LAW ලෝ යූනියන් ලෝ එකේදී කතා කරන්නේ OR එක ගැන. එතකොට A+ එක වුණොත් අවුට්පුට් එක 1 වෙනවා. A+ බිඳුව වුණොත් අවුට්පුට් එක A වෙනවා. අපි ඊළඟට තව නීතියක් ගැන කතා කරමු. අටවෙනි ලෝ එක. මේකෙදි මම කතා කරනවා law of idempotent. අපි ඒකට කියන්නේ තදේව භාවී නීතිය. idempotent law. මොකද්ද මේ idempotent law එක? A.A සමානයි A වෙනවා. ඒ වගේම A+ A සමානයි A වෙනවා. ඒ කියන්නේ අපි ගේට් එකක් හැදුවොත් A තුනක් විතර දාලා මෙහෙම තුනම A වුණොත් මේ අවුට්පුට් එකත් ඒම තමයි. ඒක මොනවත් වෙනසක් නැහැ. එහෙම ගේට් හදන එක තේරුමක් නැහැ කියලා කියන්නේ. ඒකනේ සිම්ප්ලිෆයි වෙන්නේ. තේරුමක් නැතිව අපි හදන්න නැතුව යනවා. එතකොට සරල වෙනවා. ඊළඟට අපිට තව ලෝ එකක් ගැන කතා කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ඩබල් නෙගටිව් ලෝ. ද්විත්ව අනුපූරක නීතිය කියලා සිංහලෙන් කියනවා. ඩබල් නෙගටිව් ලෝ එකේදී කියන්නේ දැන් මොකක් හරි ස්ටේට්මන්ට් එකක මේව නෙගටිව් දෙකක් තිබුණොත් ඩෑෂ් දෙකක් තිබුණොත් ඒ ඩෑෂ් දෙක කපලා අයින් කරලා අපිට ප්‍රකාශනය විතරයි ස්ටේට්මන්ට් එක විතරක් තියාගන්න පුළුවන්. ඩෑෂ් දෙක අයින් වෙනවා. ඒ කියන්නේ not එකක් හරහා තව not එකක් ගියාම මොකද වෙන්නේ? දැන් එක මෙතන not එකෙන් බිඳුව ආපහු මේ බිඳුව not එක හරහා යනකොට ආයෙ එක වෙනවා. එතකොට දැන් not උනා කියලා තේරුමක් නැහැ නේ. ආයෙ එකම තමයි තියෙන්නේ. එතකොට අපි ඒවට කියන්නේ ඩබල් නෙගටිව්. ඊළඟට අපි තව නීතියක් ගැන කතා කරමු. අපි මේ නීතියට කියනවා absorption law එක. ඒකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් උකහා ගැනීමේ නිකන් උරා ගැනීමේ නීතියක් වගේ. absorb කරනවා කියන්නේ අපි absorption law. මොකද්ද මේ absorption law එක කියන්නේ? absorption law එකක් කියලා කියන්නේ absorption law එකකදී අපිට statement එක පුංචි කරගන්න පුළුවන් අනෙක් statement. කොහොමද? A dot මෙතන A dot A ධන B වගේ තිබුණා කියලා හිතන්නකෝ. එතන මේක AB විතරයි තියෙන්නේ. මේක සමාන වෙනවා A ට. ඒ වගේම A ධන A dot B මේක සමාන වෙනවා A ට. ඩොට් ප්ලස් දෙකම මාරු වුණාට කමක් නැහැ. ඒ මාරු වුණාට ඒක කෙලින්ම A. ලොකු ගේට් එකක් අදින්න ඕනේ ඒක කෙලින්ම A. අර කලින් වගේ තමයි not දෙකක් දැම්මහම A වෙනවා වගේ. මෙච්චර ලොකු ස්ටේට්මන්ට් එකකුත් A ට සමානයි. ඉතින් ඒක ගැන එතනදි කතා කරනවා. ඒ වගේම තව ලෝ එකක් තියෙනවා common identity පොදු අනන්‍යතා නීතිය. common identity law. common identity
common identities. එතකොට අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් a dot a dash plus b සමානයි මේක සමාන වෙනවා a dot b ට. ඒ වගේම මේක a plus a dash dot b ඒක සමාන වෙනවා a plus b ට. සරල වෙනවා මේ හැම එකකින්ම වෙන්නේ සරල වෙන එක. සහ මේ නීති පද්ධතිය අන්තිමට මෝගන්ගේ නීතිය කියලා නීතියක් එකතු වෙනවා මෝගන් තියරිය කියලා. මේක බූලියානු බීජගණිතයට එකතු වෙන අතිරේක න්‍යායක් තමයි මෝගන් න්‍යාය. the Morgan theory. මෝගන්ගේ තියරි එකේදී මෝගන් මේ ඉදිරිපත් කරන්නේ නැන්ඩ් එක සහ NOR එක ගැන තියරියක්. මෝගන්ගේ තියරියෙන් එයා ඉදිරිපත් කරන්නේ අපි මෝගන්ස් ලෝ කියලා කියනවා. මේකෙන් ඉදිරිපත් කරන්නේ a plus b dash එකක් තිබ්බොත් OR ෆෝම් එකෙන් කතා කරනවා නම් a plus b dash ඒ කියන්නේ NOR එක මේක සමාන වෙනවා a dash dot b dash වලට. මේක සමාන වෙනවා a dash dot b dash වලට. මේකම n ෆෝම් එකෙන් කියනවා නම් a dot b dash එක මේක සමාන වෙනවා a dash ධන b dash වලට. එතකොට ඒ තමයි මෝගන්ගේ තියරි එක. ඒ කියන්නේ අපි OR එකක් ගත්තොත් not එකක් අගට දාලා මේ තියෙන්නේ අපි දන්න NOR එකනේ. මේක අපිට විසන්ධි කරගන්න මේක කඩා ගන්න පුළුවන් අපිට not දෙකක් මුලට දාලා හදාගන්න AND ගේට් එකකට. මේ දෙක සමානයි. මේ තියෙන්නේ a b a ධන b dash එක මේ තියෙන්නේ a b ආවොත් මෙතන a dash b dash ඒ කියන්නේ මේ තියෙන්නේ a dash dot b dash එක මේ දෙකම සමානයි කියලා කියනවා. ඉතින් මේවා අපිට ඉස්සරහට අපේ තියෙන සර්කිට් සරල කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මෝගන් තියරියෙන් කතා කරන්නේ. ඉතින් මෙතනදී අපි එතකොට බූලියානු බීජගණිතයේ නීති පද්ධතියක් කතා කරා. එතකොට මේ නීති යටතේ අපි ප්‍රධාන වශයෙන් නීති වර්ග 12ක් මේකෙදි ලයිස්තුගත කරගත්තා.